තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පටිච්ච සමුප්පාදය ඊයේ දවසේදී ඔබ විභංග සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ විස්තරයන්ගෙන් විඳීම් දක්වා ඉගෙන ගන්නට යෙදුණා. අද දවසේ අපි හය ආකාර ස්පර්ශයන් පිළිබඳව, සලායතනයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ බෙදා දක්වපු ආකාරයන් වැඩසටහන තුල ඉගෙනගෙන, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කරන්නට පෙන්වා වදාළ ආකාරයට අපි මෙනෙහි කරන්නට යෙදෙමු. පින්තුනි, ඇයි අපි මේ පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කරන්නේ? මේ අපි මෙනෙහි කරන්නේ අපේ ජීවිතයේම ඇත්ත. ඒ කියන්නේ අපේ ජීවිතය සකස් වෙලා තියෙන මේ විදිහට. අපි අද ජීවත් වෙන, අපි වයසට යන, මරණයටපත් වෙන මේ ස්වභාවය සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා අපි තේරුම් ගත්තාම, එතනදී දුක ගැන තමයි අපි ඇත්තටම තේරුම් ගන්නෙ. දුකේ හේතුව තමයි තේරුම් ගන්නෙ. දුක නැති වෙන හැටි තමයි තේරුම් ගන්නෙ. ඒ වගේම ඒ ඇතිවෙන දැක්ම තුල දිවි ගෙවන ශ්‍රාවකයා දුක නැති වෙලා යන මාර්ගය තමයි පුරුදු කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවිතයේ දුකෙන් නිදහස් වෙන වැඩිපිළිවෙල තමයි ආර්ය ශ්‍රාවකයා ඇත්ත ඇති හැටියෙන් දැනගෙන පුරුදු කරන්නේ. එතකොට ඒ නිසා පින්වතුනි, අපි පටිච්ච සමුප්පාදය විස්තර වශයෙන් දැනගෙන ශ්‍රද්ධාව උපදවාගෙන ඊට අනුව මෙනෙහි කරනවා කියන්නේ අපේ ජීවිතයේ කේන්දරය, හැබැයි කේන්දරය අපිම බලා ගන්නවා වගේ දෙයක්. අද අපි කේන්දරය කියලා කියන්නේ අපි හිතනවා කලින් සියල්ල තීරණය වෙලා තියෙනවා, අනාගතයේදී මේ විදිහට දුක් විඳින්න වෙනවා, ඒ වෙනුවට මෙන්න මේ විදිහට කරොත් හරි කියලා කවුරු හරි ජ්‍යොතිෂය පිළිබඳව දන්න කෙනකින් අපි විමසලා දැනගන්නවා. හැබැයි ඒ කියන කෙනාටවත් පුළුවන් කමක් නැහැ ඒ මහත්තයාගේ මේ ජීවිතේ හෙට දවසේ මොකක් වෙයිද කියලා කියන්න. ඒ ඔක්කොම අනුමාන වශයෙන් කියන දේවල්. ඉතින් ඒ වගේ දේවල් වලට මුලා වෙනා ඒවා ඇත්ත කියලා හිතාගෙන අපේ ජීවිතයේ අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත විදිහට ජීවත් වෙනවට වඩා හැබෑම හේතුව සහ හැබෑම ඵලය දැනගෙන ජීවත් වෙන එක අපේ ජීවිතේ යහපත දියුණුව ඇති කරලා දෙනවා. මොකද අපි හිතාගෙන හිටියොත් එහෙම අපිට ග්‍රහතරු තාරකා වලින් අපේ ජීවිතයට දුක් අරන් එනවා කියලා, ඒක හරියට ਸਰව බලධාරී දෙවි කෙනෙක් අපිට දුක් අරන් එනවා කියලා කියන ඒබ්‍රහීමික ආගම් වල තියෙන මතවාදයේ වගේම දෙයක් තමයි. මොකද අපි මේ ස්ථීර ආත්මයක් තියෙනවා, ඒ ආත්මයට දුක වෙන කවුරු හරි අරගෙන එනවා. එතකොට ඒ විදිහට හිතන කෙනෙක්ට කවදාවත් දුකෙන් නිදහස් වෙන්නට හම්බ වෙන්නේ නැහැ. මොකද දුක වෙන කෙනෙක් කරපු දෙයක් විදිහට තමයි ඒ කෙනා ජීවිතය තුළ දකින්නේ. දුක වෙන කෙනෙක් කරපු දෙයක් හෝ තමන් කරපු දෙයක් විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ. ඔය අන්තයන්ගෙන් ඉවත් වෙලා හේතුන් නිසා ඵලයන් හටගෙන හේතු හට ගන්නා ස්වභාවයත්
හේතු නිරුද්ධ වීමෙන් ඵලයන් නිරුද්ධ වෙලා යන ආකාරයත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. අපි පටිච්ච සමුප්පාදයේ ඊයේ දවසේදී පින්නතුනි විඳීම් සයාකාර වූ විඳීම් ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ දහම් ක්‍රමය ඉගෙන ගත්තා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා ස්පර්ශය නිසයි විඳීම් තියෙන්නේ. ස්පර්ශය උපදීමෙන් විඳීම් උපදිනවා. ස්පර්ශය නැති කලෙහි විඳීම් නැති. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයන් 6 ආකාරයි. චෛමේ භික්කවේ පස්ස කායා. මේ ස්පර්ශ කායන් 6යි. ඒ තමයි චක්කු සම්පස්සෝ ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය යෙදුනහම එතන ස්පර්ශය ඇති කලෙහි විඳීම ඇත. ස්පර්ශයේ උපදීමෙන් විඳීම් උපදී. ස්පර්ශය නැති කලෙහි විඳීම් නැත. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා ආයතන 6 සලායතනයේ නිසා ස්පර්ශය ඇත. සලායතනයේ උපදීමෙන් ස්පර්ශය උපදී. සලායතනයේ නැති කල්හි ස්පර්ශය නැත. සලායතනයේ නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ කියලා. සලායතන ආයතන 6 කියලා කියන්නේ පින්නතුනි මේ ඇස නම් වූ ආයතනය, චක්කායතනං, සෝතායතනං, කන නම් වූ ආයතනය, ගහන ආයතනං, නාසය නම් වූ ආයතනය, જીවහා ආයතනං, දිව නම් වූ ආයතනය, කාය ආයතනං, කය නම් වූ ආයතනය, මන ආයතනං, මනස නම් වූ ආයතනය. එතකොට මේ ආයතන 6 තියෙන නිසා ස්පර්ශය තියෙන්නේ. සලායතනයේ ඇති කල්හි ස්පර්ශය ඇත. සලායතනයේ උපදීමෙන් ස්පර්ශය උපදී. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා මේ සලායතනයන් හටගන්නේ ඇයි කියලා. ඒ තමයි නාම රූප. නාම රූප ඇති කල්හි සලායතනයේ ඇත. නාම රූප උපදීමෙන් සලායතනය උපදී. ඒ වගේම නාම රූප නැති කල්හි සලායතනය නැත. සලායතනයන් නැත. නාම රූප නිරුද්ධ වීමෙන් සලායතනයන් නිරුද්ධ වේ. එතකොට නාම රූප කියලා කියන්නේ මොනවාද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා කතමංච භික්කවේ නාම රූපං. නාම රූප කියන්නේ මොනවාද? වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාම. විඳීම්, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය, මෙනෙහි වන ස්වභාවය, මනසිකාරය, මෙන්න මේකට කියනවා නාම ධර්මයන් කියලා. ඒ වගේම චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව මුල් කරගෙන හටගත් දේවල් යමක් ඇද්ද ඒවට කියනවා රූපය කියලා. එතකොට නාම රූප කියලා කියන්නේ සතර මහා ධාතුවටත් විඳීම්, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය, මනසිකාරය කියන දේවල් වලට. එතකොට නාම රූප ඇති කල්හි ආයතන 6 ඇත. නාම රූප ඉපදීමින් ආයතන 6 උපදී. නාම රූප නැති කල්හි ආයතන 6 නැත. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වේ. පින්නතුනි මේ දහම් පරයයන් ඉගෙන ගද්දී අපිට තියෙන ලොකු දෝෂයක් තමයි අපිට මේ දහම් පරයය බුදුරජාණන් වහන්සේ මනවින් පෙන්වලා දීලා තියෙන දේ දරා ගන්නට අපහසු වෙන එක අවස්ථාවක් තමයි අපි කලින් අහලා තියෙන දහම් කරුණොත් එක්ක මේක ගලපන්න උත්සාහ කරනවා. ඒක ගලපන්න උත්සාහ කරද්දී දැන් අහන දහම් පරයය අපිට මතක තියාගන්න බැරි වෙනවා. එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඒ සූත්‍රයේ අර්ථය ඒ විභජනය කරලා තියෙන ව්‍යංජනය ඊට පස්සේ ඒක අර්ථය ඉස්මතු කරලා තියෙන විභජනය කරලා තියෙන දේ අපි ඉස්සල්ලාම හොඳට මතක තියාගන්න ඕනේ, දරා ගන්න ඕනේ. දරාගෙන ඒ සූත්‍රයේ පෙන්නලා තියෙන පරයයන් තමයි අපි මෙනෙහි කරන්න ඕනේ. අපිට සමහර වෙලාවට
පටිච්ච සමුප්පාදෙ මෙනෙහි කරද්දී ආයතන පරයයන් එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ පරයය ඔය ඒවත් එක්ක අපි ගලප ගන්න උත්සාහ කරනවා. හැබැයි බුද්ධ දේශනා බැලුවාමත් ඊට පස්සේ රහතන් වහන්සේලාගේ දහම් සාකච්ඡා ඇහුවාමත් පින්නතුනි කියවුවාමත් ඒවල තියෙන්නේ මේ පරයයන් පිටර ගිහිලා නැහැ. මේ මෙනෙහි කරන පරයය මේකමයි. අපි එහෙනම් මේ පරයයන්ගෙන් බැහැරව මේක මේ තවදුරටත් විශේෂයෙන් අපිට තේරුණා කියලා අපි යම් මෙනෙහි කිරීමක් කරනවාද මේ පරයයන් බැහැරව, ඒ කියන්නේ මූලික බුද්ධ දේශනාවෙන් බැහැරව අපි අර්ථකථනයක් දෙනවාද? ඒක බොහෝ විට අපි හිතින් සකස් වෙච්ච දෙයක් විතරයි. එහෙම දෙයක වටිනාකම තියෙන්නේ අපේ මතක තියෙනකන් විතරයි. ඒතර අපි මතකයෙන් අපි හිතාගෙන ඉන්නවා හරි මට දැන් පටිච්ච සමුප්පාදය තේරෙනවා. කොහොමද තේරෙන්නේ? මෙතන මෙන්න මේ විදිහට මෙන්න මෙහෙමයි මේකේ ගැඹුරු අර්ථය මේකයි කියලා අපි හිතින් එකක් හදා ගන්නවා. අපි හිතින් හදාගත්ත දේ ඊට පස්සේ අපි කරන්නේ ඊගාවට දහම් කරුණක් ඇහෙද්දි අපි හිතින් හදාගත්ත එකට ඒ දහම් කරුණ ගලප ගන්න උත්සාහ කරන මිසක් ඒ දහම් පරයය තුල පෙන්නලා දෙන දේ තේරුම් ගන්නට අපිට අවස්ථාවක් නැති වෙනවා. එතකොට එහෙම වුණාම වෙන්නේ අපි ඒ වෙලාවේ අපි අහන දහම් කරුණ අපිට ඉගෙන ගන්නත් බැරි වෙනවා. කලින් වැරදියට අපිට මොනා හරි වෙලා මේ අපි වැරදියට මෙනෙහි කළ දෙයක් මතක තියාගෙන ඉන්නවා නම් ඒක නිසා ඒක අතහැර ගන්නත් බැරි වෙලා යනවා. එතකොට ඒ නිසා අපි මේ දහම් පරයයක් ඉගෙන ගද්දී ඒ දහම් පරයයට අනුවම ඉගෙන ගන්න ඕනේ. ඔබ රහතන් වහන්සේලාගේ දහම් සාකච්ඡා කියවුවොත් ඒ දහම් සාකච්ඡාවලදී රහතන් වහන්සේ නමක් තව රහතන් වහන්සේ නමකකින් අහුවාම ඉපදීම කියන්නේ මොකක්ද කියලා, ජරා මරණ හටගන්නේ මොකක් නිසාද කියලා අහුවොත් ඉපදීම හේතුවෙන් ජරා මරණ හටගන්නවා. ඉපදීම නැති කලෙහි ජරා මරණ නැහැ කියලා පෙන්වා දෙනවා. භවය ඉපදීම ඇති වෙන්නේ කොහොමද කියලා අහුවාම භවය නිසා උපදීම උපදිනවා. භවය නැති කල්ලි ඉපදීම නැති බව පෙන්නලා දෙනවා. ඒක මූලික බුද්ධ දේශනාවත් එක්ක ගැලපෙනවා. හැබැයි අපි සමහර වෙලාවට අපි පටිච්ච සමුප්පාදය විස්තර කරන්න ගියාම අපි ඒක මේ තව ගැඹුරින් විස්තර කරනවා කියලා තව ඒක මේ සංකීර්ණ කළා. ඔක්තන තියෙන මෙහෙම අර්ථයක් මෙතන තියෙන මෙහෙම අර්ථයක් කියලා දෙයක් කියන්න උත්සාහ කරනවා. ඇත්තෙන්ම එතන තියෙන ගොඩාක් වෙලාවට අපි හිතෙන් හදාගත් අර්ථයක් මිස ඇත්තටම ධර්මයේ තුලින් භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු අර්ථය නොවෙන්න ඉඳ වැඩි. ඇයි ඉඳ වැඩි? රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් විදිහට මනාකොට පෙන්නලා දීලා තියෙන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ අපිට අමුතුවෙන් මේකේ තියෙන ක්‍රමයට බැහැරව වෙන විදිහකට මෙනෙහි කරන්න දෙයක් ඉතුරු කරලා දේශනා කළා නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි මේ විනය පිටකේ එහෙම කියවදී මකුළු දලක් කඩන විදිහත් හරි පිළිවෙලට කියලා දීලා තියෙනවා. ඉතින් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ වතක් පිළිවෙතක් ගැන කියලා දෙන්න විතරක් නෙමෙයිනේ. ඒ ඇත්තට මේක කියලා දෙන්නෙත් මේ ධර්මයේ ගැඹුරු ධර්මයේ පුරුදු කරන්න බ්‍රහ්මචර්යාව පිණිසනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහළ වෙන්නෙම මේ ගාම්භීරෝ පටිච්ච සමුප්පාදේ ලෝකෙට ඉස්මතු කරන්න. එතකොට ඒ ධර්මය ඒ විදිහටම තමයි මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඒ විදිහටම මෙනෙහි කළ යම් දවසක අපිට ඒ විදිහටම වැටහීමක් ඇති වුණොත් ඒ වැටහීම තුළ ඒකාන්තයෙන්ම රාගයත්, ද්වේෂයත්, මෝහයත් දුරු වෙලා යනවා. ඒ වැටහීම මතකයේ සීමා කරගෙන නැහැ. මොකද මතකයේ සීමා කරගත්ත දෙයක් විතරක් නම් අපි හදාගත්ත මේ අපි වැටහෙනවා කියලා හදාගත්ත දේ පොඩි දෙයකින් ඩිමෙන්සියා වගේ අසනීපයක් හැදුන ගමන් ඒ කියන්නේ අපේ මොළයට හානියක් වෙලා මතකයට අදාළ උත්තේජනය ප්‍රදේශ උත්තේජනය කරන්න වෙන්නේ නැති විදිහට මොළය බිඳිලා මොළේ ලෙඩ වුණොත් එහෙම ඒ වෙලාවට අපේ මතකයේ ඔක්කොම නැති වෙලා යනවා. ඒතර මතකයේ නැති වෙලා යද්දී අවබෝධයක් නම් ඒක නැති වෙන්න විදිහක් නැහැනේ. හැබැයි අපි හදාගත්ත දහම් දැනුම අපි ගැඹුරින් කල්පනා කරනලා මට වැටහුණා කියලා හදාගත්ත දෙයක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. ඒ නිසා පින්නතුනේ අපි හැම වෙලාවෙම බුද්ධ දේශනාවක් ඉගෙන ගද්දී ඒ දේශනාවේ තියෙන විදිහටම තමයි ඉගෙන ගන්න, මතක තියාගන්න, මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා නාම රූප හටගන්නේ මොකක් හින්දාද කියලා.
විඥානයේ ඇතිකල්හි නාම රූප ඇත. විඥානයේ උපදීමෙන් නාම රූප උපදී. විඥානයේ නැතිකල්හි නාම රූප නැත. විඥානයේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. එතකොට විඥානය කියලා කියන්නේ මොකක්ද? විඥානය පෙන්නනවා චෛමේ භික්කවේ විඥාන කාය. විඥාන කාය ආකාර 6යි. ඒ තමයි චක්කු විඥානං ඇසේ දැන ගැනීම, සෝත විඥානං කනේ දැන ගැනීම, ගාන විඥානං නාසයේ දැන ගැනීම, જીවහා විඥානං දිවේ උපදින දැන ගැනීම, කාය විඥානං කයේ උපදින දැන ගැනීම, මනෝ විඥානං මනසේ උපදින දැන ගැනීම. එතකොට මෙන්න මේවට තමයි 6 ආකාර වූ විඥාන කායන් කියලා කියන්නේ. එතකොට විඥානය හටගන්නේ මොකක් හින්දාද? විඥානය හටගන්නේ සංස්කාර නිසා. සංස්කාර ඇතිකල්හි විඥානය ඇත. සංස්කාර උපදීමෙන් විඥානය උපදී. ඒ වගේම සංස්කාර නැති කල්හි විඥානය නැත. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යයි. එතකොට මේ විඥානය හටගන්න තව පරයයන් තියෙනවා. නාම රූප නිසා විඥානය හටගන්නවා කියලා පෙන්වවදන්න. ඒ වගේම තවත් පරයයක් තියෙනවා. එතකොට අපි මේ දේශනාත් ඒ තැනදී ඉගෙන ගනිමු. අපි අද මේ දේශනා ටික ඉගෙන ගද්දි මේ දේශනාවල තියෙන පිළිවෙලටම ඉගෙන ගනිමු. එතකොට මේ දේශනාව මේ විදිහටම දරාගෙන ඒ විදිහටම මෙනෙහි කරන්න. එතකොට අපිට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ අපිට ඉස්මතු කරලා පෙන්නන අර්ථය ඒ විදිහටම තේරුම් ගන්න. පිනතුනි සංස්කාර කියන දේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා මෙන්න මේ විදිහට තයෝ මේ භික්කවේ සංඛාරා. සංස්කාර ආකාර 3යි. ඒ මොනවාද? කාය සංඛාරා, කාය සංස්කාර, වචී සංඛාරා, වචී සංස්කාර, චිත්ත සංඛාරා, චිත්ත සංස්කාර. එතකොට කාය සංඛාර කියලා කියන්නේ පින්නතුනේ ආස්වාස ප්‍රස්වාසයට, වචී සංඛාර කියලා කියන්නේ විතර්ක විචාර වලට, චිත්ත සංස්කාර කියලා කියන්නේ හඳුනා ගැනීම වලටත් විඳීම් වලටත්. එතකොට කය හා බැඳිලා තියෙන දේ කාය සංස්කාර, වචනයේට මුල් වෙන්නේ මේ වචී සංස්කාර. එතකොට මේ චිත්ත සංස්කාර කියලා කියන්නේ මේ හිත හා බැඳී තියෙන දේවල්. එතකොට මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර නිසා විඥානය උපදිනවා. සංස්කාර ඇති කලෙහි විඥානය ඇත. සංස්කාර ඉපදීමෙන් විඥානය උපදී. සංස්කාර නැති කලෙහි විඥානය නැත. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම සංස්කාර හටගන්නේ මොකක් හින්දාද? අවිද්‍යාව හින්දා. අවිද්‍යාව ඇති කලෙහි සංස්කාර ඇත. අවිද්‍යාව උපදීමෙන් සංස්කාර උපදී. අවිද්‍යාව නැති කලෙහි සංස්කාර නැත. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? දුක්ඛේ අඥානං, දුක ගැන තියෙන අනවබෝධය. දුක්ඛ සමුදය අඥානං, දුකයට හේතුව ගැන තියෙන අනවබෝධය. ඥානයක් නුවණක් නැතිකම. දුක්ඛ නිරෝධය අඥානං, දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා ඥානයක් Taman තුල උපදිච්ච නුවණක් නැති බව. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං, දුක නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැන තියෙන ඥානයක් නැති බව. මෙන්න මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව ඇති කලේ සංස්කාර ඇත. අවිද්‍යාව උපදීමෙන් සංස්කාර උපදී. අවිද්‍යාව නැති කලේ සංස්කාර නැත. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පාදය තව විස්භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාරනවා. මේ තවත් විස්තර විදිහටම දහම් පරයයන්ගෙන් පෙන්වා වදාරනවා. අපි දහම් පරයයනුත් ඉදිරියේදී ඉගෙන ගනිමු. එතකොට මේ විදිහට අපි ඇති කරගන්නා නුවණට කියනවා මේ ධම්මේ ඥානය, මේ ධර්මයන් ගැන තියෙන වැටහීම. එතකොට මේ විදිහටම ඇති කරගන්නා නුවණ තමයි පින්නතුනි අතීතයටත්
අනාගතයටත් ගලපා බලන්න කියන්නේ. කියන්නේ අතීතයේ ජරා මරණ හටගත්තා නම් හටගත්තේ ඉපදීම නිසා. ඉපදීම නැති කල්හි ජරා මරණ නැත. එතකොට අතීතයේ ජරා මරණ කියන්නේ මේ දේ ජරා මරණ හටගන්නේ මේ නිසා. ඉපදීම නිසා. ඉපදීම නැති කල්හි ජරා මරණ නැත. ජරා මරණ නිරුද්ධ වෙලා යන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම අනාගතයේ ජරා මරණ කියන්නේ මෙන්න මේ දේවල්. ජරා මරණ අනාගතයේදී හටගත්තොත් හටගන්නේ ඉපදීම නිසා. ඉපදීම නැති කල්හි ජරා මරණ අනාගතයේ ඉපදීම නැති වුණොත් ජරා මරණ නැති වෙලා යනවා. ජරා මරණ නැති වෙලා යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ තමා තුළ ඇති කරගන්නා වූ ධම්මේ ඥානයට අනුව අතීතයටත් අනාගතයටත් ගලපා බලනවට කියනවා අන්වය ඥානෙ. එතකොට ඒ විදිහට තමයි අතීතයේ පටිච්චසමුපාදයේ සකස් වෙච්ච ආකාරයත් අනාගතයේ පටිච්චසමුපාදයේ සකස් වෙන ආකාරයත් ගැන මෙනෙහි කරන්නට කියන්නේ. අපි දැන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයෙන් ආර්ය න්‍යායට අනුව පටිච්චසමුපාදය මෙනෙහි කරමු. ඒ වගේම ඥානවත්ත සූත්‍රයේදී පළවෙනි ඥානවත්ත සූත්‍රයේදී පෙන්වා වදාළ ආකාරයට මේ අංගයන් හට ගන්න ආකාරයත් නැති වෙලා යන ආකාරයත් නැති වෙලා යන මාර්ගයත් භාවනාවක් විදිහට පුරුදු කරමු. කවුරුත් පහසු ඉරියව්වකින් වාඩි වෙලා මේ විදිහට මෙනෙහි කරන්න. අපි දැන් සුළු මොහොතක් භාවනා කරමු. සාදු සාදු සාදු. අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය මනාකොට මෙනෙහි කරනවා කියලා. එනම් ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. මෙය තිබුණොත් තමයි මෙය ඇතිවන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙනකොට මෙය නිරුද්ධ වෙලා යනවා. යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ඇති වෙනවා. සංඛාර පච්චයා විඥානං. සංස්කාර හේතු කරගෙන විඥානය ඇති වෙනවා. විඥාන පච්චයා නාම රූපං. විඥානය හේතු කරගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප පච්චයා සලායතනං. නාම රූප හේතු කරගෙන ආයතන 6 ඇති වෙනවා. සලායතන පච්චයා පස්සෝ. ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය හේතු කරගෙන විඳීම් ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා. වේදනාව හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදානං. තණ්හාව හේතු කරගෙන උපාදානය ඇති වෙනවා. උපාදාන පච්චයා භවෝ. උපාදානය හේතු කරගෙන භවය ඇති වෙනවා. භව පච්චයා ජාති. භවය හේතු කරගෙන ඉපදීම ඇති වෙනවා. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඉපදීම හේතු කරගෙන වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් ආදිය හටගන්නවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඔය විදිහටයි මුළු මහත් දුක් රැසම හටගන්නේ. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව සහ මුලින්ම නැති වෙලා නිරුද්ධ වීමෙන්
සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ. ඉපදීම නිරුද්ධ වීමෙන් වයසට යෑම, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් නිරුද්ධ වෙලා යනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති. ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. ජරා මරණ යනු කුමක්ද? ඒ සත්වලෝකවල සිටින ඒ සත්වයන්ගේ දිරා යාමක්, මහලු වන ස්වභාවයක්, දත් වැටීමක්, කෙස් පැහීමක්, ඇඟපත රැලි වැටීමක්, ආයුෂ පිරිහී යාමක් ඇද්ද? ඇස් කන් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද? වයසට යෑම යනු මෙයයි. ඒ සත්වයන් ඒ සත්වලෝකවලින් යම් චුතවීමක්, චුත වෙන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද? මරණය යනු එයයි. ඉපදීම හට ගැනීමෙනුයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ජරා මරණ ගැනත්, ජරා මරණ හට ගැනීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැනත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ජරා මරණ ගැනත්, ජරා මරණ හට ගැනීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත්, ජරා මරණ නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල ගැනත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. ඉපදීම කියන්නේ මොකක්ද? ඒ සත්වලෝකවල ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හට ගැනීමක්, මව්කුසක බැස ගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ඉපදීම යනු මෙයයි.
ඉපදීමට හේතුව කුමක්ද? ඉපදීමට හේතුව භවයයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නිරුද්ධ වෙන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ඉපදීම පිළිබඳවත්, ඉපදීම හට ගැනීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් ඉපදීම පිළිබඳවත්, ඉපදීම හට ගැනීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වීම පිළිබඳවත්, ඉපදීම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. භවය යනු කුමක්ද? භවය තුන් ආකාරයි. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවය, රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවය, අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවය. උපාදානය හට ගැනීමෙන් භවය හටගනී. උපාදානයේ නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වෙන්නා වූ මාර්ගය ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට භවය පිළිබඳවත්, භවය හට ගැනීම පිළිබඳවත්, භවය නිරුද්ධ වීම පිළිබඳවත්, භවය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන් අතීතයේත් අනාගතයේත් භවය පිළිබඳවත්, භවය හට ගැනීම පිළිබඳවත්, භවය නිරුද්ධ වීම පිළිබඳවත්, භවය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. උපාදානය යනු කුමක්ද? උපාදානය හතර ආකාරයි. එනම් පංචකාමයන්ට බැඳී යන කාම උපාදානය, මතවාදවලට බැඳී යන දිට්ඨි උපාදානය, නොයෙක් සීල ව්‍රතවලට බැඳෙන සීලබ්බත උපාදානය, මම මගේ මගේ ආත්මය යන හැඟීමෙන් බැඳෙන අත්වාද උපාදානය. තණ්හාව හට ගැනීමෙන් උපාදාන හටගනී. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වෙලා යන මාර්ගය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට උපාදානය පිළිබඳවත්, උපාදානය හට ගැනීම පිළිබඳවත්, උපාදානය නිරුද්ධ වීම පිළිබඳවත්, උපාදානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මීන්
අතීතයේත් අනාගතයේත් උපාදාන පිළිබඳවත් උපාදාන හට ගැනීම පිළිබඳවත් උපාදාන නිරුද්ධ වීම පිළිබඳවත් උපාදාන නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. තණ්හාව යනු කුමක්ද? තණ්හාව හය ආකාරයි. එනම් රූප ගැන ඇතිවෙන තණ්හාව, ශබ්ද ගැන ඇතිවෙන තණ්හාව, ගන්ධ සුවඳ ගැන ඇතිවෙන තණ්හාව, රස ගැන ඇතිවෙන තණ්හාව, පහස ගැන ඇතිවෙන තණ්හාව, අරමුණු ගැන ඇතිවෙන තණ්හාව. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. වේදනාව හට ගැනීමෙන් තණ්හාව හටගනී. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ වෙලා යන මාර්ගය එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට තණ්හාව පිළිබඳවත්, තණ්හාව හට ගැනීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් තණ්හාව පිළිබඳවත්, තණ්හාව හට ගැනීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වීම පිළිබඳවත්, තණ්හාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මෙම දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. වේදනාව යනු කුමක්ද? වේදනාව හය ආකාරයි. එනම් චක්කු සම්පස්සජා වේදනා, ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, සෝත සම්පස්සජා වේදනා, කනේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ගහන සම්පස්සජා වේදනා, නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ජීවහා සම්පස්සජා වේදනා, දිවේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම, කාය සම්පස්සජා වේදනා, කයේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම, මනෝ සම්පස්සජා වේදනා, මනසේ ස්පර්ශය නිසා හටගන්නා විඳීම. ස්පර්ශය හට ගැනීමෙන් වේදනාව හටගනී. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. වේදනාව නිරුද්ධ වෙලා යන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට වේදනාව පිළිබඳවත්, වේදනාව හට ගැනීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් වේදනාව පිළිබඳවත්, වේදනාව හට ගැනීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වීම පිළිබඳවත්, වේදනාව නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය
අන්වයේ ඥානයයි. ස්පර්ශය යනු කුමක්ද? ස්පර්ශය හය ආකාරයි. එනම් චක්කු සම්පස්සෝ ඇසේ ස්පර්ශය, සෝත සම්පස්සෝ කනේ ස්පර්ශය, ගාහන සම්පස්සෝ නාසයේ ස්පර්ශය, ජිව්හා සම්පස්සෝ දිවේ ස්පර්ශය, කාය සම්පස්සෝ කයේ ස්පර්ශය, මනෝ සම්පස්සෝ මනසේ ස්පර්ශය. ආයතන හය හට ගැනීමෙන් ස්පර්ශය හටගනී. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ස්පර්ශය පිළිබඳවත්, ස්පර්ශය හට ගැනීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ස්පර්ශය පිළිබඳවත්, ස්පර්ශය හට ගැනීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වීම පිළිබඳවත්, ස්පර්ශය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සලායතනේ යනු කුමක්ද? එනම් චක්කායතනං ඇස නම් වූ ආයතනය, සෝතායතනං කන නම් වූ ආයතනය, ගාහනායතනං නාසය නම් වූ ආයතනය, ජිව්හායතනං දිව නම් වූ ආයතනය, කායායතනං කය නම් වූ ආයතනය, මනායතනං මනස නම් වූ ආයතනය. නාම රූප හට ගැනීමෙන් ආයතන හය හට අරගනී. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වේ. ආයතන හය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ආයතන හය පිළිබඳවත්, ආයතන හය හට ගැනීම පිළිබඳවත්, ආයතන හය නිරුද්ධ වීම පිළිබඳවත්, ආයතන හය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් ආයතන හය පිළිබඳවත්, ආයතන හය හට ගැනීම පිළිබඳවත්, ආයතන හය නිරුද්ධ වීම පිළිබඳවත්, ආයතන හය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. නාම රූප යනු කුමක්ද? නාම ධර්මයන් යනු විඳීම්, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය, මනසිකාරය. වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාරෝ. රූප ධර්මයන් යනු සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත් දේත්. නාම රූප විඥානය හට අර ගැනීමෙන් නාම රූප හට අරගනී. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල
එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නාම රූප පිළිබඳවත්, නාම රූප හට ගැනීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් නාම රූප පිළිබඳවත්, නාම රූප හට ගැනීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වීම පිළිබඳවත්, නාම රූප නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. විඥානයේ යනු කුමක්ද? විඥානයේ 6 ආකාරයි. එනම් චක්කු විඥානං ඇසේ දැන ගැනීම, සෝත විඥානං කනේ උපදින දැන ගැනීම, ගාහන විඥානං නාසයේ උපදින දැන ගැනීම, ජීවහා විඥානං දිවේ උපදින දැන ගැනීම, කාය විඥානං කයේ ඇතිවෙන දැන ගැනීම, මනෝ විඥානං මනසේ ඇතිවෙන දැන ගැනීම. සංස්කාර හට ගැනීමෙන් විඥානය හට අරගනී. සංස්කාර නැතිවීමෙන් විඥානය නිරුද්ධ වේ. විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට විඥානය පිළිබඳවත්, විඥානය හට ගැනීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මය පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් විඥානය පිළිබඳවත්, විඥානය හට ගැනීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වීම පිළිබඳවත්, විඥානය නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සංස්කාර යනු කුමක්ද? සංස්කාර 3 ආකාරයි. එනම් කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. අවිද්‍යාව හට අර ගැනීමෙන් සංස්කාර හට අරගනී. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය ශ්‍රාවකයා සංස්කාර පිළිබඳවත්, සංස්කාර හට ගැනීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් දන්නවා නම් ඒ තමයි ඔහුගේ ධර්මයේ පිළිබඳ නුවණ, ධම්මේ ඥානය. ඔහු විසින් අවබෝධ කරපු, තමා තුළින් දැකපු අකාලික වූ ධර්මයෙන් අතීතයේත් අනාගතයේත් සංස්කාර පිළිබඳවත්, සංස්කාර හට ගැනීම පිළිබඳවත්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳවත්,
සංස්කාර නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ දහම් ක්‍රමයට අනුවම ගලපා බැලීමෙන් ලබන නුවණක් වේද එය අන්වයේ ඥානයයි. සාදු සාදු සාදු. පින්නතුනි, අපිට සමහර වෙලාවට අනේ මට මතක හිටින්නේ නෑනේ කියලා දුක හිතෙන්න පුළුවන්. මෙච්චර දහම් කරුණු කොහොමද මතක තියාගන්නේ? නෑ, එහෙම දුක් වෙන්න ඕනි නෑ. මතක හිටින ටික ගැන හිතලා සතුට වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා අන්තර්ජාලය ඔස්සේ මහමෙවුනාව සරල සූත්‍ර පිටක පරිවර්තනය ඔස්සේ සංයුක්ත නිකායේ දෙවනි කොටස නිදාන වර්ගයේ අභිසමය සංයුත්තේ මේ පටිච්ච සමුප්පාද සූත්‍රයන් ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඔබ ගාව තියෙනවා නම් සංයුක්ත නිකායේ දෙක පොත් වහන්සේ ඔස්සේත් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාවන් අධ්‍යයනය කරන්න හරියම රසවත්. අපේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව උතුරලයි මේ විදිහට අපි ඒ ධර්මයන් මෙනෙහි කළොත්. අද දවසේ භාවනා වැඩසටහන සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඉතාලියේ මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් අනෝෂා විතාන පතිරණ මහත්මිය විසින්. රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින්වත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ගාල්ල චීන කොරටුවේ පදිංචිව සිට මිය පරලොව ගිය විතාන පතිරණ හේමපාල පියාණන්ටත් රත්නපුරයේ ටෙනිසන් මාමාටත් මැණිකේ නැන්දාටත් ඇල්පිටියේ අමරදාස මාමාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්නතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැසූ සියලුම පුණ්‍ය ධර්මයන් ගාල්ල මිනුවන්ගොඩ පදිංචි සුජීවත්ව සිටින පිටිවල ලියනගේ කුසුමලතා මෑණියන්ටත් එම පවුලේ සියලු දූ දරුවන්ට සහ මුණුබුරු මිනිබිරියන්ටත් ඉතාලියේ මිලානෝහි පදිංචි ආරි ලොකු මාමාටත් අයිවන් සුනිල් ශාන්ත කපිල යන ඥාති සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙන පින්වතුන්ට දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට දෙමව්පියන්ට ගුරුවරුන්ට කලන මිතුරන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට සහ සහභාගී වූ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාව භාවනාසුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.